සුබ සන්ධ්‍යාවක්. දේශපාලනය නිවැරදි දිසාවට මේ කිරුණ ටීවී ගෙනෙන සුළඟ දේශපාලන කතිකාව. දේශපාලන පිටියේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ජාතික ජනබලවේගයේ විසඳුම් සොයන්නටයි මේ සූදානම. අද අපගේ මාතෘකාව වන්නේ වසංගතය සමග මැතිවරණය, විධායකයේ තීන්දුව සහ ව්‍යවස්ථා අර්බුදය පිළිබඳවයි. ඒ සඳහා අප ආරාධනා කරා කෝප් කමිටුවේ හිටපු සභාපති ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතාට. අයිබෝවන් හිටපු මන්ත්‍රීතුමනි. අයිබෝන්. ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මා කැමති අපගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මුලින්ම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කාර්යභාරය පිළිබඳව සැකවින් දැනගන්න. මන්ත්‍රීතුමනි. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා කිරණ ටීවී වැඩසටහනට මේ සුළඟ වැඩසටහනට අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. එකක් කියන්න ඕන, දැන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය පාර්ලිමේන්තුව ඉසුරු හැරීමත් එක්ක අවසන් වෙනකොට මම සභාපතිත්වයේ දරපු කෝප් කමිටුවේ කාර්යභාරයත් අවසන් වෙනවා. පාර්ලිමේන්තුව සතුව තමයි තියෙන්නේ රටේ මූල්‍ය පාලන බලය. ඒක ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ සඳහන් කරාට ඒක පාර්ලිමේන්තුව විසින් ක්‍රියාවට නගන්නේ අර ඔබ අපි කවුරුත් රූපවාහිනී වැඩසටහන් වල දකින අර ගහමරා ගන්න පාර්ලිමේන්තු සභාගර්භයෙන් නෙමෙයි. ඒකෙදි තියෙන්නේ වාද විවාද කරන එක. නමුත් ඉන් එළිය තියෙන කාරක සභාවල් වලින් තමයි අතරම මේ මූල්‍ය බලය ගැන සාකච්ඡාව වෙන්නේ. අන්න ඒකේ එක ආයතනයක් තමයි කෝප් කමිටුව. කෝප් කමිටුව විසින් කරන්නේ රජයේ විගණකාධිපතිවරයා විසින් ලබා දෙන වාර්තා තොරතුරු මූලික ලෙස පදනම් කරගෙන ඊට පිටින් ලබා ගන්න තොරතුරුත් එකතු කරගෙන රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරීන් අරමුදල් වල තියෙන මූල්‍ය පාලනය ජනතාවගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ. එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් බදු ගෙවන ජනතාවට වග කියන විදියට ඒ ආයතන වලින් ආයතන ප්‍රධානීන් සහ රජය කටයුතු කරලා තියෙනවද? value for money. ඒ ජනතාව උපයන ගෙවන බද්දට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද කියන එක ගැන හොයා බැලීම තමයි මූලික වශයෙන් සිද්ධ කරන්නේ. එතන ඒ කාර්යභාරය දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවක් නැති නිසා ඇත්තටම අඩපණ වෙලා තියෙන්නේ. අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට හිටපු කාලය තුල මම සතුටු වෙනවා ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබිච්ච අවිශ්වාසය බිඳ වැටිච්ච සමාජයට යම් විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇති වුණා මේ නාස්තිය දූෂණය හොරකම සම්බන්ධයෙන්. ඊට එරෙහිව අපි නගපු හඬ අරගලය යම් ප්‍රමාණයකට ක්‍රියාත්මකම් ලැබීම සහ විශේෂයෙන්ම කෝප් කමිටුව කියලා දෙයක් පාර්ලිමේන්තුවේ තියෙනවා කියලා අපි දැනගත්තේ, රටේ ජනතාව දැනගත්තේ 1979 පස්සේ මේ පහුගිය ගත වෙච්ච කාලවකවානුව තුළ මම අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සභාපතිත්වයේ දරපු කාලය කියන එක ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව සාර්ථකව පාලනය කරා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම කියනවා. අද වෙනකොට රෝගීන් 935 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා රජය සාර්ථකද අසාර්ථකද? සම්පූර්ණයෙන් ඒක වැරදි. වැරදි අදහසක්. කොවිඩ් වසංගතය ඡන්ද වසන්තයක් කරගෙන තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඔය 900 ගණනක් රෝගීන් මාර්තා වීම උනත් සිද්ධ නොවිය යුතු රටක් තමයි ලංකාව. අපි දකින විදියට. ඒ කියන්නේ මේ වසංගතය මේ ආකාරයෙන් ලංකාව ඇතුළට ගෙනාවීම මේ ආණ්ඩුව තමයි. මම එහෙම කියන්නේ පළවෙනි රෝගියා අපිට මුණ ගැහෙන්නේ ජනවාරි මාසේ. ලංකාවේ රෝගියෙක්ව හම්බ වෙනවා අපිට පෙබරවාරි අවසානයේ වෙනකොට. එතකොට දැන් මේ කාලය තුලදී රජය දැනුවත්ව හිටියා. පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුවේත් මේ පිළිබඳව සාකච්ඡා වුණා. මාර්තු මාසේ ඡන්දයක් තියෙන වෙනුවට දැන් මේ අප්‍රේල් මාසේ මැයි මාසේ ගත්ත ක්‍රියාමාර්ග අපට මාර්තු මුලදීම පෙබරවාරි අවසානයේදීම ගත හැකිව තිබුණා. මේ ලොක්ඩවුන් කියන කතාව ඔබට මතක ඇති එක්තරා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී අපේ අනුරාධිෂානායක සහෝදරයා කිව්වට පස්සේ ඒක පිළිබඳ ලොකු විවාදයක් ඇති වුණා. මොකද ශාක් නායකින්ගේ අර ටෙලිෆෝන් සංවාදයේදී අපේ රටේ රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ස්ථාවරය උනේ අපි ඡන්දේ තියනවා. මම ශාක් නායකයෝ පුදුම නායක කතාවේදී ශාක් නායකයන්ට ඒ තිබිච්ච වීඩියෝ කොන්ෆරන්ස් එකේදී අපේ රටේ නායකයා කියන්නේ අපි ඡන්දේ කල් දාන්නේ නැහැ. ඡන්දේ තියන. ඉතින් අපේ රටේ සෞඛ්‍ය ඇමතිතුමිය තමයි මේ තොරතුරු වැඩියෙන්ම දන්න කෙනා. වෙන කාටවත් වඩා මොකද මේ COVID-19 වසංගතය ගැන තොරතුරු දන්න
කර්මාන්ත ඇමතිවරයා නෙමෙයිනේ. සෞඛ්‍ය ඇමතිනේ, ඒක දැනගන්න ඕන. සෞඛ්‍ය ඇමතිවරිය කියනවා අපි ඡන්දෙ දිනනවා. අපි ඡන්දෙ දිනනවා. ඒතර මේගොල්ලෝ හැසුරුනේම සම්පූර්ණ මුල් වටේදී ආරම්භයේදී මේක වසංගතය ගැන අවබෝධයකින් තොරව හෝ එහෙම නැත්නම් කරුණු වසන් කරමින් මේක බෝ වෙන්න ඉඩ අරින මානසිකත්වය. ඒක තමයි මම කියන්නේ මේ ප්‍රමාණය හරි ඇති වෙන්න රජේ වක් කියන්නේ. දැන් එයාපෝට් සම්බන්ධ ප්‍රශ්නේදී දිනේෂ් ගුණවර්ධන අණ්ඩුපක්ෂ සංවිධායකතුමා මට මතකයි ඒක වෙලාවක කියන එයාපෝට් එකෙන් එන ඕන කෙනෙක් ගැලවෙන්න බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේකට අහු වෙනවා අපි ස්කෑන් කරන ඔක්කොම. අපි අල්ලන්න වැඩ පිළ හදලා තියෙන්නේ. ඒක ස්කෑන් කරලා ගන්න ඔක්කොම. එහෙම තමයි කයිවාරු ගැහුවේ. අන්තිමට මොකද උනේ? අන්තිමට මොකද උනේ? මේ ඇඳිරි නීතිය දානේවා ඉවත් කරන්නේ ඔක්කොම වසංගත රෝග විශේෂඥයින්ගේවත් නිරෝධායන ක්‍රියාවලියක් පිළිබඳවත් සෞඛ්‍ය විශේෂඥයින්ගේවත් වෛද්‍යවරුන්ගේවත් උපදෙස් අනුව මේ කටයුතු කරන්නේ සම්පූර්ණයෙන් දේශපාලන න්‍යාය පත්‍රයක්. අදත් මම විශ්වාස කරනවා මම ප්‍රාර්ථනා කරන අපේ රට වෙනුවෙන් අපේ රටේ ජනතාවට කරදරයක් නොවෙන්න ඕන කියලා. නමුත් අපේ ප්‍රාර්ථනාව යථාර්ථය වෙන්නේ ආණ්ඩුව ඊට අවශ්‍ය විධිමත් වැඩ පිළිවෙලක් එක්ක කටයුතු කරොත් විතරයි. නමුත් තවමත් අපි දකිනවා ආණ්ඩුව ජනතාවගේ ජීවිතත් එක්ක ඔට්ටු අල්ලමින් තමයි ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවට පළවෙනි මොහොතේදී මේක මේ තරමටත් වඩා පාලනය කරන්න හැකියාව තිබුණා. ඊට අවශ්‍ය පියවර නොගැනීමේ සම්පූර්ණ වගකීම අපි හිතනවා ආණ්ඩුව ගත යුතුයි. අද වෙනකොට නාවික හමුදාවේ 500කට අධික පිරිසකට මේ රෝගී ආසාදනය වෙලා. බැලුමට පේන නාවික හමුදාව තුළ මේ වසංගතය සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවයි. හමුදාවක් වසංගතයක් පාලනය කිරීමට යොදා ගැනීම කොයිතරම් දුරට සාධාරණද? ඒ විතරක් නෙමෙයි දැන් ඔබ නිවැරදිව කිව්වා. මේක හමුදාවේ ක්‍රියාකාරී හමුදාව තුල පැතිරෙලා තියෙනවා. හැබැයි රටේ මතය හදන්න හැදුවේ මුලින් ඕක නෙමෙයි. ඔබට මතකයි මුලින් රටේ මතය හදන්න හැදුවේ මේ එයාපෝට් එකකින් ආපු කොරියාවෙන් ආපු ඉතාලිය ආපු කට්ටිය තමයි මේක බෝ කරන්නේ. කොරියාවෙන් ආපු මිනිස්සු ඉතාලියෙන් ආපු මිනිස්සුගේ පවුල් වල මිනිස්සු පවා හතුරු හැටියට තමයි දැක්කේ. හතුරු මානසිකත්වයෙන් විදේශ රටකින් කෙනෙක් ආවයි කිව්වොත් ඒ ගෙදර ගමෙන් කොන් කරන මානසිකත්වයක් මාධ්‍ය වලින් හැදුවා. මාධ්‍ය වල පෙන්වන්නේ ගෙදරට යන්නේ කැමරා අරගෙන යන්නේ මොන මාධ්‍ය සදාචාරයක්ද? මොන රීතියක්ද? මොන සම්ප්‍රදායක්ද? මොන සදාචාරයක්ද නේ? ගිහිල්ලා මුළු ලෝකෙටම පෙන්වන මෙන්න මේ ගෙදර ඉන්න ත්‍ස්ත්‍රවාදියෙක්, හොරෙක්, අපරාධකාරයෙක් ඉන්නා වගේ තමයි ලෙඩෙක්ව පෙන්වන්නේ. නිරෝධායනට කුදලගෙන යනවා. ඊට පස්සේ ඒක නිසා තමයි පළවෙනි මොහොතේම මේ ලෙඩේ හැදිච්ච කෙනා උනත් මේක ලෙඩකට එහා ගිහිල්ලා මහා අපරාධයක් ඒ කියන මානසිකත්වයෙන් මේක එලිදරව් කරන්න පැකිලුනේ. ඒකේ මුල්ම චෝදනාව ආවේ හමුදාවයට නෙමෙයි. පිටරටවල වල ඉඳලා ලංකාවට ආපු මිනිස්සු. අදටත් මම කියන්නේ අපේ රටට රට විරු අරහෙම කියලා අගය කළාට පිටරටින් එන කෙනෙක්ව දැන් දකින්නේ මිනිස්සු වසංගතය අරගෙන එන කෙනෙක් හැටියට. ඊට පස්සේ අපේ රටට ආපු සංචාරකින් දිහා එහෙම බලන්න පුරුදු කළා මම මේ කියන්නේ. ඊට පස්සේ මුස්ලිම් ජනතාව මේක බෝ කරනවා කියලා මතයක් හැදුවා. ඒක ඒ මිනිසුන්ගෙන් අතින් බෝ වුණා නෙමෙයිනේ ඇත්තටම. මේක මුස්ලිම් ජනතාවවත් කොරියාවෙන් ආපු කෙනෙක්වත් ඉතාලියෙන් ආපු කෙනෙක්වත් මේ පිටරටකට ගිහිල්ලා ලංකාවට කොරෝනා ගෙනියනවා කියලා අර ෆෝන් එකක් බෑග් එකේ දාන්න යනවා වගේ ගෙනිච්චේ නෑනේ. කවුරක්වත් කැමැත්තෙන් අරගෙන ආපු දේවල් නෙමෙයිනේ මේවා. නමුත් ඊට වඩා එහා මානසිකත්වයෙන් ජාතිවාදී විදියට මේක දකින්න උත්සාහ කළා. ඊට පස්සේ තමයි ඔබ කියන තැනට ආවේ. මොකද්ද? මේකට ඇත්තටම මේ මැදිහත් වෙච්ච මිනිස්සු ස්වේච්ඡාවෙන් කැපකිරීමෙන් මැදිහත් වෙච්ච හමුදාවේ සෙබළු ආරක්ෂක අංශවල මිනිස්සු බෝ වුණා. ඒක සිදු වෙච්ච හැටිත් අපි දන්නවා. හැබැයි ඒක අපරාධයක් බවට ඊට පස්සේ පත් කරා. ඔබට මතකයි සමහර ගම්වල ගිහිල්ලා අපේ නාවික හමුදාවේ නැත්නම් හමුදාවේ සෙබළුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ගහන්න පටන් ගත්තා. ඒ වගේ තත්ත්වෙක තිබුණා. සමහරවිට ඔය අද නාවික හමුදාවේ සෙබලාට ඇඟිල්ල දික් වෙච්ච වේගෙන්ම සමහරවිට ඕක සිද්ධ වෙන්න පුළුවන් PHI මහත්තයෙකුට උනා නම් ඒක. PHI වරුන්ගෙන් තමයි මේක බෝ වෙන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ. නැත්නම් රෝහලක කාර්ය මණ්ඩලෙන් තමයි මේ බෝ කරේ කියලා ගෙනියන්න පුළුවන් මතය. මොකද මේ මත නිර්මාණය කළේ ඇත්තරම මානවවාදී විදියට නෙමෙයි. මිනිස්සු දිහා බලන විදියට නෙමෙයි. හතුරෝ දිහා බලන විදියට. නාවික හමුදාව ඔකේ තියෙන අනිත් ප්‍රශ්නේ මේකයි දැන්. නාවික හමුදාවේ පිරිසකට හැදුනා නම් ඇයි මේ තරම් මේක බෝ වෙන්නේ? බලපෑවේ හේතුව මොකක්ද? ඒක හේතුව ඇතුළේ බලන්න හොඳටම තියෙන නාවික හමුදාවේ සෙබළුන්ට තියෙන පහසුකම්. ඔවුන් ගාල් කරලා තියෙන විදිය මේකට බලපාන්නේ නැද්ද? ඔවුන්ට කාමර නැහැ. එක හෝල් එකේ ඉන්නේ, එක කැන්ටින් එකේ කන්නේ, එක টয়ලට්
එක යායට බෝ වෙන්න පුළුවන් විදියට තමයි තියෙන්නේ. ඒකෙන් පේනනේ මොකද්ද? ඒ අයට මේ වගේ රෝග තත්ත්වයක් නැතත් ඉතාම අවම පහසුකම් තියෙනවා. බලන්න ඒගොල්ලොන්ට යන්න තිබිච්ච විදිය. නිවාඩු වලට ගෙවල් වලට යන්න හදපු වැඩ පිළිල මොකද්ද ආණ්ඩුව? සමහරු ලොරි වල නැගලා ගියේ. හාල් ලොරි වල නැගලා ගියේ. මෝටර් බයිසිකල් වලින් ගියේ. නේ? දැන් අකර මේ වගේ ක්‍රියාන්විතයකට මැදිහත් වෙන මිනිස්සුන්ට මීට වඩා පහසුකම් දෙන්න ඕන කමක් තිබුණානේ. ඔබ කෙලින්ම චෝදනා කරන්නේ රජයේ වගකීම් මේ නාවික හමුදාවේ පැතිරීමට. රජයේ වග කියන්නේ කොහොමද? රජය කියන්නේ මොකද්ද කියලා එකද ප්‍රශ්නේ මේ තියෙන්නේ. නාවික හමුදාවත් රජයේ කොටසක්. හැබැයි මේවට වග කියන තීන්දුව తీරන ගන්න ඉහළ නිලධාරීන් ඉන්නවනේ. බලධාරීන් ඉන්නවනේ. දේශපාලන තීරණ ගන්න අය ඉන්නවනේ. මේකට හැදුවනේ අර කොයි මර්ධනය කරන මොකද්ද? බැසිල් රාජපක්ෂ කාර්ය සාධක බලකාය. නේද? මොකද අපි මේක තුෂාර තේරුම් ගන්න මෙහෙම. අපේ රටේ මෙවැනි වසංගත අපිට අමුතු දේවල් නෙවෙයි. දැන් මේක හදන්න හැදුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ හමුදාව ඇවිල්ලා මේක සම්පූර්ණ මර්ධනය කළා කියලා. නෑ. අපේ රටේ සුනාමි ආපු වෙලාවේ, ගම් වතුර ආපු වෙලාවේ, අර නායක පැත්තේ නාය ගියපු වෙලාවේ මේ වගේ කරදර වෙච්ච වෙලාවල් වල ඕන තරම් ආරක්ෂක අංශ, මහජන සේවාවන් මෙහෙම මේ රාජකාරියම තමයි කරන්නේ. හමුදාව පොලිසිය මේ රාජකාරිය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැතුව අපි හිතමු සිරිපාල කියලා කෙනෙක් ජනාධිපති හිටියත් මේ රාජකාරිය ඒගොල්ලෝ කරනවා. හැබැයි මේක දැන් පෙන්වන්න හදන්නේ එහෙම නෙමෙයි මාධ්‍ය වලින්. හමුදාව නැත්තම් බුද්ධ්‍යංශ නැත්තම් මේගොල්ලෝ අල්ලන්න මොකක්වත් හොයාගන්න බෑ. ගෝඨාභය රාජපක්ෂයි බුද්ධ්‍යංශයි හමුදාවයි හිටපු නිසා තමයි මේ ඔක්කොම කරේ වගේනේ. ඔව් මන්ත්‍රීතුමනි මම ඒකෙන් දශමයක්වත් ඒකෙන් මම හැල්ලු කරන්නේ නැහැ ඒ අයගේ කැපවීම මහන්සිය කාර්යභාරය. නමුත් ගෝඨාභය රාජපක්ෂ නොහිටියත් මේ රටේ මීට ඉතිහාසයේ මැලේරියා මර්ධන ව්‍යාපාරය ඉඳලම මෙවැනි වසංගත උවදුරු කරදර ආපු වෙලාවේ රාජ්‍ය යාන්ත්‍රණය කියන එක රාජ්‍ය සේවය කියන එක මෙහෙමම තමයි වැඩ කරලා තියෙන්නේ. ඒක අමුතු දෙයක් නෙමෙයි අපිට. හරි. හොඳයි මන්ත්‍රීතුමනි. දැන් මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මිය කියනවා මේ කොවිඩ් රෝගය හරියට වහලා තියෙන ලියුම් කවරක් වගේ කියලා. ඉතින් ඒක නිසා මේ අපි ඉතා වේගයෙන් පරීක්ෂණ කළ යුතුයි කියලා. දැන් අද ලංකාවේ පරීක්ෂණ සිදු වෙන්නේ 750,000 වගේ ප්‍රමාණයක්. අය කියනවා මේ ප්‍රමාණය මදි කියලා. ඒ වගේම මේ ජීઓම් එක එහෙමත් නැත්නම් ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමයක් පවසන්නේ මේ පරීක්ෂණ වැඩි කළ යුතුයි කියලා. ඔබ හිතනවාද මේ ලංකා රජය මේ කරගෙන යන පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් කියලා? මේ පරීක්ෂණ ප්‍රමාණය ඇත්තටම අපිට තීරණය කරන්න බෑනේ. මේ පරීක්ෂණ ක්‍රියාවලිය මෙහෙවන්නෙම වසංගත රෝග විශේෂඥ අංශ විසින්මනේ. සෞඛ්‍ය අංශ වලින් සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියක් නේ ඒක. එතකොට ඒ අය තමයි ඒක තීරණය කරන්නේ. දැන් වෙලා තියෙන දේ තමයි මේ පරීක්ෂණ කරන විදියයි පරීක්ෂණ වල report එක එළියට දාන එක පවා ජනාධිපති මාධ්‍ය එකකින් නේ කරන්නේ. ඒක දැන් දේශපාලන වැඩක් නෙවෙලා තියෙන්නේ. ඒකනේ සමහර දවස්වල අපි දැක්ක පරීක්ෂණ අද කවුරුත් නැහැ. එතකොට ඒ කවුරුත් නැහැ කියලා කියන කාලේ කියන්නේ එක්ක ඡන්දේ තියන්න ඕන කාලේ. දැන් රට විවෘත කරනවා කියලා දේශපාලන තීන්දුවක් ගත්තම ඒ දේශපාලන තීන්දුවට ගැලපෙන්න තමයි පරීක්ෂණ වාර්තාවල් එළියට එන්නේ කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා. සමහර අය වාර්තා එළියට එන්නේ මාධ්‍ය වලින් අර එසනින් පුවත් එන්නේ මැසේජ් එන්නේ SMS එක එන්නේ රෑ 12ට අපිට නිින්ද ගියා. ඒතර අටේ ප්‍රවෘත්ති වලට බලනකොට කියනවා අද කවුරුත් රෝගීන් අහුවෙලා නැහැ කියලා. හැබැයි රෑ 10 ප්‍රවෘත්ති වලට කියනවා 25ක් ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? රෑ 12 ප්‍රවෘත්ති වල ඊට වඩා වැඩි වෙනවා. එහෙම වෙන්නේ මොකද? නේ මම කියන්නේ දැන් එකම මම දැක්ක එක දවසක් මම කියන්නේ ඕගොල්ලන්ට මේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන් වෙන රටවල් වල ඒවල් එක්ක මේ අපේ රටේ ප්‍රවෘත්ති වල මුල කියන ගාන නෙවෙයි අග කියන්නේ. ප්‍රවෘත්ති කියන නෝනා පටන් ගන්නකොට කියන ඉලක්කම නෙවෙයි ඉවර වෙනකොට කියන්නේ. බ්‍රේකින් නිවුස් එකක් යනවා මේ මැද්දේ. ඒකෙන් තව ගානක් එකතු වෙනවා. දැන් එහෙම වෙන්නේ කොහොමද? මොකද එතකොට තේරෙන්නේ මේ යාන්ත්‍රණේ දුර්වලතාවයක් තියෙනවා කියලා. තේරෙනවද දැන් ඔබ පිළිගන්නවද අද වෙනකොට වාර්තා වෙන සංඛ්‍යා ලේඛන නිවැරදි කියලා? ඔය කියන කතාත් එක්ක බලපුවා. මට ඒක පිළිගන්න බෑ. මට ඒක පිළිගන්න බැරි මොකද නේද? මං ඒ ගැන විශ්වාසනීයත්වයක් ඇති කරගන්න මේ තරම් මට තහවුරුවක් මට නෙමෙයි කාටවත් නැහැ. ඒ නිසා කියන දේ අහන එක අර දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න වගේ දැන් අපේ රටේ මිනිස්සුන්ට වෙන තියෙන්නේ ආණ්ඩුව කියන දේ අහලා බලාගෙන ඉන්න තමයි.
මම කියන්නේ ඒක අපිට විතරක් නෙමෙයි කියලා මම හිතන්නේ. අපිට විතරක් නෙමෙයි ආද සෞඛ්‍යංශ වල ආයත පවා ඒක එහෙම වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව මේක එක පැත්තකින් දැන් ගත්තොත් එහෙම වෙලා තියෙන දේ ගත්තොත්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් විවෘත කිරීමේ මෙහෙයුම දැන් ඉන්නේ. නේ? දැන් විවෘත කිරීමේ මෙහෙයුමට අදාළව තමයි දවස ගානේ ප්‍රවෘත්ති මෙවෙන්නේ ඔක්කොම. දැන් ඒක නිසා දැන් ඒක නිසා කොච්චර පහත් මට්ටමට වැඩිලාද කිව්වොත් එimhe බාර් වල අරින එකත් මාර ප්‍රවෘත්තියක් කියලා තියෙනවා. අරක්කු බාර කෑරවල අරක්කු බෝතලේ ඉනේ ගහන් යන එකත් අද ප්‍රවෘත්ති වලට පෙන්නනවා. ඒ පෙන්නන්නේ මොකද මේ දැන් මිනිස්සු කාලා බීලා බාර් ඇරලා ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ක්‍රමයටනේ මේක හදලා තියෙන්නේ. හරි හැබැයි මම කියන්නේ බාරුත් අරිනවා. දැන් එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි. බාරුත් අරින්න. ඔක්කොම අරින්න. ඉස්කෝල වහලා තියෙනවා. හරි එහෙම නැත්නම් ඒ මොකද? අද රටේ මිනිසුන්ට එක පැත්ත දැන් ඔන්න බං මම හොඳ උදාහරණ තුෂාර කියන්නේ. මේ දවස් ටික ගත්තොත් කොළඹ ගම්පහ හැර අනිත් දිස්ත්‍රික්කවල සම්පූර්ණ විවෘත කිරීමක් කළා. මොකක්වත් නැහැ ඔක්කොම ඇරලා තියෙනවා. කොළඹ ගම්පහත් වහලා අඳින නීතිය කිව්වට ඔක්කොම ඇරලා තියෙනවා. ඔබලා මාධ්‍ය වලින් දකින්න ඇති බොහෝ දේවල් විවෘතව තියෙන්නේ. හැබැයි හෙට ඉරිදා ඔක්කොම වහනවා. හදිස්සි අඳින නීතිය. දැන් කාටද සාධාරණීකරණය කරන්න පුළුවන් හෙට ඉරිදා අඳින නීති දාන්නේ කිය. හෙට ඉරිදා අඳින නීති දාන්නේ ජනතාව එහෙම අනේක වළක්වන්න නම්. රෝගය බෝ වෙන එක වළක්වන්න නම්. අද ඇරලා තියන්නේ සෙනසුරාද ඔක්කොම. මම කියන්නේ නේද? දැන් අද ඇරලා තියෙන කෙනෙක් බෝ වෙනෝනේ එහෙනම්. ඔව් දැන් මේ තත්ත්වයක් එක්ක හෙට විතරක් වහලා මම කියන්නේ හෙට විතරක් වහලා පුළුවන් ද ඇඳිරි නීතිය හෙට විතරක් ලංකාවෙම දාලා බෝවීමක් සිද්ධ වෙනව නම් වළක්වන්න. මොකද මේ රෝගේ ඔබ කිව්ව ආකාරයටම ලියුම් කවරයක් වහපු ලියුම් කවරයක් වගේ. හැබැයි මේ ලියුම් කවරය ඇරියට පස්සේ ලියුම් කවරය ඇතුලේ තියෙන වෛරස් එක රට පුරා පැතිරිලාද කියලා ආරංචිය එන්නේ පළවෙනි ආරංචිය එන්නේ අරපු දවසේ නෙමෙයි ලියුම් කවර. තව දවස් 18කින් විතර වෙන්න පුළුවන්. 21කින් වෙන්න පුළුවන්. එහෙනම් මේ අද මේ ආණ්ඩුව ගත්ත මේ විවෘත කිරීමේ ක්‍රියාවලියේ බරපතලකම ඒකේ වගකීම ආණ්ඩුව ගන්න ඕන කියලා කියන්නේ මේකේ ප්‍රතිඵලය එන්නේ අද නෙමෙයි තව දවස් 21කින් 25කින් පස්සේ නිසා. දැන් ඔබ කියන මේ වාතාවරණයත් එක්ක මේ මැතිවරණයක් ගැන කතා කරනවා. දැන් මැතිවරණයක් තියන්න සුදුසු වාතාවරණයක් තියනවාද? ඔබගේ සහ ජාතික ජනබලවේගයේ අදහස මොකක්ද මේ පිළිබඳව? මම කියන්නේ නැහැ. මැතිවරණයක් තියන්න තියෙන සුදුසු වාතාවරණය කියන එක තනිකරම ආණ්ඩුවේ දුෂ්ට උවමනාවක වාතාවරණයක්. හැබැයි මම මේක කියන්නේ මේ ජාතික ජනබලවේගයේ හැටියට අපි එමනම් ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඡන්දෙට බය නෙමෙයි. මම මේ ඡන්දෙට බය වෙලා ඡන්දේ තව කල් යනවා නම් අපිට හොඳයි. එහෙම වුණොත් අපිට වාසි වෙයි නෑ. මම දන්නවා ඡන්දේ කල් ගියත් අපිට වාසියක් වෙන්නේ නෑ. ඡන්දේ අද තිබ්බත් කල් ගියත් අපිට පක්ෂයක් හැටියට ලැබෙන ප්‍රතිඵලයේ ලොකු වෙනසක් වෙයි කියලා මං හිතන්නේ. මම හිතන්නේ. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. අපි ඡන්දයක් කියනකොටම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙන්න එපා. දැන් මේ තියෙන වාතාවරණය ඇතුලේ නිදහස් වෙන්නේ කොහොමද ඡන්දේ සාධාරණ වෙන්නේ කොහොමද ඡන්දේ? මම කියන්නේ නිදහස් කියන අදහස මොකද්ද? මැතිවරණ නිදහස් කියලා කියන්නේ ඡන්දයක් කියනකොටම දේශපාලන පක්ෂවල මතය ජනතාවට කියන්න ඉඩක් තියෙන්න එපා. ඒතර ජනතාව හම්බෙන්නේ. ඒතර ජනතාව හම්බෙන්න වෙන්නේ එක පිරිසකට විතර නෑ. රාජ්‍ය බලයේ තියෙන, මාධ්‍ය බලයේ තියෙන, channel තියෙන, නාලිකා තියෙන ඒ අයට විතර නම් නිදහස් වෙන්නේ. අනිත් අයට ඒතර සාධාරණ ඡන්දයක් ඉන්නේ නෑ. නේ? සාධාරණ ඡන්දයක් ඉන්නේ. සාධාරණ කියන්නේ මොකද්ද? අපිට හැමෝටම මිනිස්සුන්ට ගිහිලා තමන්ගේ ප්‍රතිපත්ති කියන්න, අදහස් කියන්න, සාකච්ඡා කරන්න, රැස්වීම් තියන්න ඉඩකඩ තියෙන්න ඕන. ඒතර මැතිවරණ කොමිසමම කියනවා අඩුතරමේ ඡන්දයට සූදානම් වෙන්න. නිලධාරීන් පුහුණු කරන්න, නිලධාරීන් ස්ථානගත කරන්න. මේ තියෙන අලුත් තත්ත්වයටද මේ ආරක්ෂණ මේ රෝග තත්ත්වය නිසාමින් ඇතිවෙච්ච තත්ත්වය නිසා එයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. මම කියන්නේ අර විමල් වීරවංශ කියන වගේ අර ඡන්ද පත්‍රිකා දාලා පුච්චන ඒ අංශක ගාණින් පුච්චන යන්ත්‍ර හදන්න නෙමෙයි. අවම සූදානමක් හරි වෙන්න සති 5කවත් කාලයක් අවශ්‍යයි. කියන්නේ සාමාන්‍ය ඡන්දයක් තිබුණත් සති 5ක් ඕන. ඔබ දැන් නිලධාරීන් කොහොමද බෑ. ඔබ නිලධාරීන් පිළිබඳව කතා කරා. දැන් මැතිවරණයක් ප්‍රකාශ කර තිබීදී රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සුදුසුද? නෙමෙයි. ඔබ අහන්නේ අමාත්‍යාංශ ලේකම්වරු සම්බන්ධයෙන් නම් රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේදී ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව
අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ බලය තියෙන ඕන වෙලාව. ඒ ගැන මම තර්ක කරන්න යන්නේ. ඒක නීති අනුකූල බලයක් නිසා ජනාධිපතිවරයාට ලේකම්වරු පත් කරන්න පුළුවන්. ඒ බලය තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක කොච්චර මේ වෙලාවේ සදාචාරාත්මකද කියන. නීති අනුකූලද කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. සදාචාරාත්මකද කියන. මොකද ඒකට හේතුව බලන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ඉන්න උපාධිධාරී ගුරුවරයෙකුට පත්වීමක් දෙන්න බෑ මේ වෙලාවේ. මාරු වීමක් කරන්න බෑ මේ වෙලාවේ. ඒක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මැතිවරණ කොමිෂන් මැදිහත්වල ඒක නවත්තනවා. තේරුණා? ලේකම්වරයානේ ප්‍රධානියා. ලේකම් යටතේ ඉන්න කෙනාව මාරු කරන්න බෑ කොහෙටවත්. පොලිසිය රාලහාමි කෙනෙක් මාරු කරන්න බෑ කොහෙටවත්. ඡන්ද කාලෙකදී. හැබැයි ලේකම් මාරු කරනවා. ලේකම් යටතේ ඉන්න නිලධාරියා මාරු කරන්න බෑ. ලේකම් මාරු කරනවා. එතකොට එතන තියෙන්නේ නීතියේ හරි වුණත් සදාචාරයේ වැරද්දක් නේද? නේ? දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන ඒක. මේ මාරු කිරීම ගත්තට පස්සේ හොඳම තේරෙන දේ තමයි එක පැත්තකින් මේක දේශපාලනීකරණය වෙච්ච මාරු කිරීම ස්වභාවයක් වේ. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්. මොකද මේ අය තමයි මේ ක්‍රියාවලියේ මේ කොරෝනා මර්ධන ක්‍රියාවලියේදී පරිපාලනමය වශයෙන් වැදගත්ම නිලතල. ඊළඟට දෙක තමයි මේකේ උපනතිය. ඒ කියන්නේ දැන් මේ මාරු කිරීම කරලා පත් කිරීම කරන දිශානතිය ගත්තට පස්සේ අපට පේනවා බයක්. මොකද මේ යන්නේ හමුදාකරණය වෙච්ච, මිලිටරිකරණය වෙච්ච, රාජ්‍ය පරිපාලනය පිළිබඳව මනා අවබෝධයක් තියෙන නිලධාරීන්ම පැත්තකට කරපු ඒ වෙනුවට අර තමන්ගේ දේශපාලන යාන්ත්‍රණය හමුදාකරණය කර ගැනීමේ ස්වභාවයකටද කියන එක ගැන සාධාරණ සැකයක් සමාජයට ඇති වෙලා තියෙනවා. ඔව් හිටපු මන්ත්‍රීතුමනි ආණ්ඩු ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ කාල සීමාව අවුරුදු 4මාරක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට බලය පැවරෙනවා පාර්ලිමේන්තුව විසිරවන්න. ඉතින් සම්පූර්ණ කාලයට පෙර විසිරුව හැරීම තුලින් රටේ ජනතාවට යම්කිසි බරක් වැටෙනව නේද? දැන් උතන ප්‍රශ්නේ ඔන්න බලන්න හරියටම. දැන් මාර්තු මාසයේ 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නීත්‍යානුකූල බලය ජනාධිපතිතුමාට ආවා. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ ඒක ඇත්තනේ. හැබැයි සැප්තැම්බර් 2 වෙනකම් මේ පාර්ලිමේන්තුව යන්න පුළුවන්කම තිබුණා. මේ පාර්ලිමේන්තුවේ ජනවරම ලැබිච්ච කාලේ සැප්තැම්බර් 2 වෙනකම්. මාර්තු 2 පළවෙනි මොහොතේම විසිරුවා හැරෙනකොටත් එයා මේ COVID-19 ප්‍රශ්නේ දන්නේ. මේ විසිරුවා හැරියට පස්සේ මේ ඇති වෙන මූල්‍ය බලතල පිළිබඳව පාර්ලිමේන්තුවේ බලය නැති වෙනවා කියන එකක් දන්නවා. අයවැයක් සම්මත වෙලා නැති බවක් දන්නවා. ඉස්සරහට යන්න බැරි බවක් දන්නවා. එහෙම තියෙද්දි එයාට උමනා වුණේ මොකද්ද? අප්‍රේල් මාසයේ ඇත්තටම ගත්තොත් 25 ඡන්දෙ තියාගන්න. ඒක තමයි ඇත්ත කාරණා. දැන් මැයි 14 පාර්ලිමේන්තුව යලි කැඳවන්න තීරණය කරා. දැන් හරිනම් දැන් මැයි 14 දිනේ පැන්න ඊයේ. දැන් එතකොට අපිට හරින නමුත් දැන් ඊළඟ දිනයක් නෑ දැන්. නමුත් ව්‍යවස්ථානුකූලව බලය හම්බ වෙනවා ජනාධිපතිතුමාට අවුරුදු 4මාරක් ගියාට පසු පාර්ලිමේන්තුව විසිරුවා. මේක 19 වෙනි සංශෝධනයෙන් දීලා තියෙනවා. ඔබතුමන්ලා සහයෝගය ලබා දුන්නා 19 වෙනි සංශෝධනයට. අනිවාර්යෙන් ඒක ඇත්ත. හරිද? නමුත් පාර්ලිමේන්තු බලය කියන එක ජනාධිපතිට විසිරවන්න බලය ලැබෙනා වගේම ඒකට යම් සීමාවක් තියෙනවා. ජනාධිපතිට පාර්ලිමේන්තුව වහන්න බලයක් නැහැ. විසිරවනවා නම් ඒ විසිරුවා හැරීමේ ගැසට් පත්‍රයේම එතුමා සඳහන් කරනවා යලි කැඳවන දිනේ මම කියන්නේ ඒකයි. ඒක මුළු ව්‍යවස්ථාවෙම හදලා තියෙන්නේ උපරිම කාලේ මාස 3යි. මුළු ව්‍යවස්ථාවේ හැම වගන්තියක්ම සංයුක්තව ගත්තම එකතු කරලා ගත්තට පස්සේ එකක් හැටියට හිතනකොට තියෙන දේ තමයි මුදල් වියදම් කිරීමේ බලය, පාර්ලිමේන්තුවක් යලි ආරම්භ කිරීමේ බලය, ආරම්භ කර පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම, ඒකාබද්ධ මුදලින් මුදල් වියදම් කරන්න පුළුවන් සීමාව මාස 3යි. ඒ කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍ය. රට පාලනය කිරීමේ ජනතාවට ඇති බලය අනන්ත කාලයකට කල් දාන්න කාටවත් බෑ. ජනාධිපතිතුමාගේ බලය වෙන කාටවත් දෙන්නත් බෑ. ඒ වගේම පරමාධිපත්‍ය බලය, ජනතාවගේ බලය, පාලන බලය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ කියන එක. ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තිය. ඒක අනන්ත කාලයකට කල් දාන්න බෑ. හොඳයි හිටපු මන්ත්‍රීතුමනි. දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මැයි 14 වෙනිදා දින දෙකකට ප්‍රථම කියා සිටි රට වැසීමට ප්‍රමාද වුණා කියලා. ඒ වගේම ජනාධිපතිතුමන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වා ලෙඩ්ඩු 28ක් හිටියට රටක් වහන්න පුළුවන් කියලා. ඇත්තටම රට වහන්න ප්‍රමාද වුණා. ඇත්තටම ප්‍රමාද වුණා. මම මුලින්ම කිව්වේ ඒකයි. ඔබට මතක නම් අර ආණ්ඩුව දින 3ක නිවාඩුව ප්‍රකාශනය පත් කරන එක 20 21 22 මට මතක හිටියේ දවස් 3. හරිද? මාර්තු මාසේ. කරන්න බෑ කියලා කියද්දි අනුර දිසානායක සහෝදරයා ඇවිල්ලා 360 වැඩසටහනේ දෙරණ ටීවී එකේ රණ්ඩු වෙනකොට රෑ 12ට විතර රෑ 12ට තමයි මේ තීරණය ආයි ගත්තේ. ඔයාලට මතක නම් ඉතිහාසෙ මතක මිසු මේ මත ඒ මම කියන්නේ මම මේ ලකුණු දාගන්න කියන කතාවක් නෙමෙයි. ඒ දින 3 නිමාඩුව එදා දුන්නේ නැත්තම් තේරුණාද? මේගොල්ලෝ මහ විනාශයක් කරන රට. නම ජනාධිපතිතුමන් කිව්වේ ලෙඩ්ඩු 28යි ඉන්නේ කියලා. ලෙඩ්ඩු 28ක් ඉන්න මොහොතක රටක් වහන එක සම්පූර්ණ රටක් වහන එක. ඉතින් අර තුෂාර අර ඔයා කියපු ලියුම් කවරෙන් එක ලෙඩෙක් එළියට ගියත් ඇතිනේ. දැන් බලන්න දැන් ඔය මේ වසංගතේ ලංකාවේ වැඩිපුරම මේ දෙවෙනි වටේ බෝ වෙන්නේ අර 215 වෙනි රෝගියාගෙන් කියලා කියනවනේ. මොකද්ද? අන්න අර සුදු වැල්ලෙන් හිටපු රෝගියා අල්ලන්න ගියපු මොකද කතාවක් තියෙන්නේ? නේද? සුදු වැල්ලේ රෝගියාගෙන් කියලා කියනවනේ. ඔව්. ඉතින් 28ක් නෙමෙයි එකෙක් හිටියත් ඇතිනේ මේකට. කොරියාවේ 31 වෙනි රෝගියා කියලා කතාවක් තියෙන්නේ මොකද්ද? දැන් මම කියන්නේ මේක ඔබතුමාලා මීට වඩා දන්නවනේ මේක එක්කෙනෙක්ගෙන්ද දෙන්නෙක්ද බෝගෙන්න කියලා කියන්න බෑ. එහෙම පරචිත්ත විඥානයක් එහෙම අනාගත විඥානයක් කාටද තියෙන්නේ මේ රෝගී ගැන? මම කියන්නේ ඔන්න ඔය වගේ තකතිරු ගොන් කතා කියලා හිතපු නිසා තමයි මේ රෝගේ මෙච්චර පැතිරුණේ ලංකාවේ. අපිට වෙන රටවල් එක්ක සංසන්දනය කරනකොට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා හිතුවට මම කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක හරිද? ඉතාලියත් එක්ක අපි ලංකාවේ මේක මෙහෙම නොවි බේරෙන්න තිබුණා කියලා මම කියන්නේ. ඒක මේ කාගේවත් හාස්කමක් නෙමෙයි. ලංකාවේ දූපතක් වෙච්ච නිසා. ලංකාව වහන්න ලේසි නිසා. ලංකාවට එන මිනිස්සු අයිඩෙන්ටිෆයි කරගන්න, අඳුර ගන්න පහසු නිසා. අපට තිබුණා මීට වඩා විධිමත් විදියට මේක බේරගත්තා නම් ලංකාව අද සෑහෙන ඉස්සරහට යන්න තිබුණා. මොකද වියට්නාමේ තව ගොඩක් රටවල් මම දන්න තරමට මේ ප්‍රශ්නේදී තමන්ගේ රටවල් ආරක්ෂා කළ දෙන මීට වඩා හොඳට. අපේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ ඇත්තටම. ජනතාව සැලකියුතු විදිහට කැපකිරීම කරා. නමුත් නායකයෝ දේශපාලඥයෝ දේශපාලන තීරණවල හිර වෙච්ච නිසා අපේ රටට මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිගේ එන්න ආවයි කියලා මට හිතෙනවා. නැත්තම් නවල් ශ්‍රීලංකාවට වඩා හොඳ තැනකට අපිට එන්න තිබුණා. දැන් ජනාධිපතිතුමන් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් බොහොම රළු විදියට කියනවා පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න හැ කියලා. ජනාධිපතිතුමන්ගේ මේ ඍජු තීන්දුව පිළිබඳව ඔබ පක්ෂයේ මතය කුමක්ද? ඒක ඍජු තීන්දුව නෙමෙයි ගොන් තීන්දුවක් ඒක. ඒ ඍජු තීන්දුවක් කියන බෑ අපරිණිතම ප්‍රකාශයක් ඒක. මොකද හේතුව ජනාධිපතිවරයාට එහෙම මං කියන්නේ ජනාධිපතිගේ බලය වෙන කෙනෙකුට පවරන්න බෑ වගේම පාර්ලිමේන්තු බලය Tamanට ඕන විදිහට අතේ තියාගන්න බෑ. එතුමා කියනවා නම් පරණ පාර්ලිමේන්තුව මම කැඳවන්නෙම නෑ කියලා. ඒක හරි බරපතල ප්‍රකාශයක්, එක පැත්තකින් අපරිණිත ප්‍රකාශයක්. මොකද හේතුව මම කියන්නේ මේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියලා නෙමෙයි. එහෙම අදහසක මම නෑ. ඔය පරණ පාර්ලිමේන්තුවේ 225 දෙනා කැඳෙව්වත් අලුත් පත් වෙන පාර්ලිමේන්තුවේ 225 දෙනා හම්බ වුණත් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් කියලා. තේරුණාද? මේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි. හැබැයි පාර්ලිමේන්තුව මම වහනවා වගේ ප්‍රකාශයක් කැඳවන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරලා දැන් අපි තුමු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් අනුව ව්‍යවස්ථාවට වගන්ති අනුව නීති අනුව අරින්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වෙච්ච වැඩේමනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අගමැතිකම මහින්ද රාජපක්ෂ මහත්තයාට දීලා පාර්ලිමේන්තුවේ විසිරෙව්වනේ. මතකද? විසිරෝලා ආයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් අනුව ඒ පාර්ලිමේන්තුව කැඳවන්න උනානේ. ඒ දේශපාලන භාෂාවෙන් නෙමෙයි අපි සාමාන්‍ය භාෂාවෙන් ඒකට කියන්නේ ඇනගත්තා කියන්නේ. ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුව කැඳවීම නොකැඳවීම නෙමෙයි ගැටලුව තියෙන්නේ මේ නීතියට පිටින් යම්කිසි ප්‍රකාශයක් නිකුත් කරා කියලා. අන්න හරි. මම කියන්නේ ව්‍යවස්ථාදායකයේ පිළිබඳ එහෙම නීති පොතේ තියෙන දෙයට වඩා ව්‍යවස්ථාව කියන එකක් තියෙනනේ වගන්ති ලියලා.
ඒකට පිටින් අර වගේ ප්‍රකාශයක් කරන්න බෑ. ඒක ඇවිල්ලා තනිකර පුජ්‍යල බද්ධ ප්‍රකාශයක්. හුදකලා ප්‍රකාශයක්. මම මේ 225 දෙනාට එක්ක තරහයි. මම ඕකෝ කර අපි අර ගෙදර අපි නෝනත් එක්ක තරහ වෙලා ගෙදරින් එළියට බැස්සන් කියන්නේ මං ආයි ගෙදර යන්නේ නැහැ කියලා. හැබැයි හවස් වෙනකොට තරහනේ උනන් ගෙදර යන්න වෙනවා. තේරුණාද? නේ මම කියන්නේ අන්න ඒ වගේ කරන්න බෑ රටක් පාලනය කරන එක. රටක් පාලනය කරන ඒ ප්‍රකාශය තුල තියෙන්නෙම කියන්නේ අපරිණත අදූරදර්ශී පරිචය පිළිබඳ ඒ කියන්නේ දෘෂ්ටිමය වශයෙන් ගත්තම එතුමාගේ මේ රාජ්‍ය පාලනය කියන පිළිබඳ තියෙන අඩුකමේ ගැටලුවක් කියලා මට හිතෙනවා. ඒක එක පැත්තකින් සාධාරණයි තුෂාර. මම එහෙම දකිනවා. ඒ සාධාරණ වෙන්නේ එතුමා 1993 ලංකාවෙන් ගිහිල්ලා ඇමරිකාවේ ඉඳලා ආයි ලංකාවට ඇවිල්ලා ආරක්ෂක ලේකම්කම් විතරනේ කරේ. එතකොට අර එතුමාගේ ඉස්සරහ හිටපු අග්‍ර පුරෝහිතයා ලලිත් වීරතුංග මහත්තයා හරි ওই ප්‍රශ්න අහන වෙලාවේ කියා දෙන්න ඕන ජනාධිපතිතුමනි ඔබතුමා එහෙම කිව්වොත් ඒක බරපතල ප්‍රකාශයක් නේද කියලා පුරෝහිතයා හරි කියන්න. එහෙයි ස්වාමීනි කිය ඉන්න පුරෝහිතෙන්ගෙන් තමයි වැඩේ වෙන්නේ. අපේ අර රජ කාලේ කතාවක් තියෙනනේ ආදරයට බෙල්ල කැපුවා කියලා වඳුරා රජුරුවන්ගේ. හොඳයි හිටපු මන්ත්‍රීතුමනි. ඒ වගේ තමයි ඒ වගේ වෙන්නේ. ඔව් ඔබතුමා හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයා නිසා මා විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යම්කිසි හැදෑරීමක් කර ඇති කියලා. දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මේ මොහොතේ ව්‍යවස්ථා අර්බුදයක් නැහැ කියලා. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කරනවා කිසිම ව්‍යවස්ථා අර්බුදයක් නැහැ කියලා. ඔබතුමන්ලා පිළිගන්නවාද මේ මොහොතේ ව්‍යවස්ථා අර්බුදයක් තියෙනවා කියලා? නෑ ව්‍යවස්ථා අර්බුදයක් නෙමෙයි මේ තියෙන්නේ. මමත් කියන්නේ ව්‍යවස්ථා අර්බුදයක් තියෙනවා කියලා. ව්‍යවස්ථාව Tamanට ඕන විදියට අර කන්න ඕනුනාම කබරය තලගොයා කරගන්න වගේ Tamanට ඕන විදියට යොදවා ගැනීමේ අර්බුදයක් මේ තියෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ හිටපු මන්ත්‍රීතුමනි දැන් මැතිවරණ කොමිසම ඡන්දයට දින නියම කරා. නමුත් ඉන්පසුව නැවත ජූනි 20 වෙනිදා දැන් පාර්ලිමේන්තුව විසිරුවේ මාර්තු 2 වෙනිදා ජූනි 2 වෙනිදාට ප්‍රථම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. නමුත් දැන් මැතිවරණ කොමිසමේ නැවත දික් කිරීම මත ජූනි 20ට ගොස් තිබෙනවා දිනය. එතකොට අර්බුදයක් නැද්ද ව්‍යවස්ථාවේ? දැන් එහෙම ගැටලුවක් තියෙනවනේ දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්. මොකද ඔය අර්බුදේ එනකොටම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ජනාධිපති ලේකම්තුමාට ලියලා ලිඛිතව දැනුම් දීමක් කරා. දැන් මෙන්න මේ තත්ත්වයට යටතේ ජනාධිපතිතුමා දිනේ තීරණය කරපු දවසට ඡන්දේ තියන්න බෑ. අප්‍රේල් 25. දැන් මේක කල් දාන්න වෙනවා මැතිවරණ කොමිසමට. ඒකින්ද මේක පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය අහන්න කියලා. ඔය ශ්‍රේෂ්ඨ මේක කුළුණු තුනක්නේ. ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි ජනාධිපතිගේ බලයයි අධිකරණ බලයයි තියෙන්නේ තුන් පැත්තක. හැබැයි මේ තුනෙන් එකක්වත් නැතුව රටක් පවතින්න බෑ. එතකොට මේකේ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව निराකරණය කරගන්න වෙන්නේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයම තමයි. ගොඩ වෙද්දුන්ගෙන් හරියන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැහැ. එතකොට කවුද ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ? දැන් මෙතන මම නම් කියන්නේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැත්තේයි කියන ප්‍රශ්නේ ඊට කලින් අහන්න ඕන. මොකද නේද? ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැතුව වෙන කාගෙන්ද ඒක දැනගන්නේ? දැන් තමන් කරන වැඩේ හරිද වැරදිද කියලා දැනගන්න එතනට යන්න එපා. හරි. ඉතින් ප්‍රශ්නේ අහන්න ඇයි ජනාධිපතිතුමා යන්නේ නැත්තේ? හරි. ජනාධිපතිතුමා යන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට මොකද්ද විසඳුම? දැන් එකක් තමයි දැන් දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් මේ ගොනු වෙලා තියෙනවා. ප්‍රතිවරණේ පැවැත්වීම නමුත් ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අපි දකින්න දේ තමයි මේ ව්‍යවස්ථානුකූල අර්බුදය විසඳාගත යුත්තේ අපි නෙමෙයි. අපට අර්බුදයක් නෙමෙයි මේ තියෙන්නේ. ඡන්දේ තියෙන දවස කවද්ද කියන එක මැතිවරණ කොමිසම තීරණය කරාම පාර්ලිමේන්තුව කැඳවන්නේ කොහොමද කියන එක තීරණය කරන්න තියෙන්නේ මන් නෙමෙයිනේ. ජාතික ජන බලවේගය නෙමෙයි. ඒක ජනාධිපතිතුමාගේ රාජකාරියක්. නමුත් මම කියන්නේ ඒක නිසාම තමයි ජනාධිපතිතුමා ඒ දේ බේර ගන්න ඕනේ. ඒගොල්ලෝ මේක බේර ගන්න ඕනේ. අපි නෙමෙයි. දැන් අපි මොකටද ශ්‍රේෂ්ඨාධිකාරියට යන්නේ? අපිට එහෙම ගැටලුවක් ඇවිල්ලා නැහැ. නමුත් අපි දැක්කා තුන් පාර්ශ්ව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙරසම් ගුණ කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ හැර. ඔව්. ඉතින් ඔබතුමා කියන්නේ ජනාධිපතිවරයා මම කියන්නේ ඒගොල්ලොන්ට යන්න අයිතියක් තියෙනවා. තේරුණා? ඒගොල්ලොන්ට යන්න අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි දැන් තර්කණේ අධිකරණේ තියෙන නීතිය තර්කණේ තියෙන්නේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ විදියට. හරිද?
දැන් ජුනි 2ට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. මොකද විසිරෙව්වේ මාර්තු 2 නම් මාස 3ක් තුල යලි කැඳවන්න ඕනේ අලුත් පාර්ලිමේන්තුව. ජුනි 20 ඡන්දේ තියන දිනේ තීරණය කළා තිබුණාට බැරි වෙලා හරි ජුනි 2ට කලින් කැඳෙව්වොත් හරිද? එහෙම තර්කිකුත් තියෙනවා අනිත් පැත්තට. බැරි බව ඇත්ත. දැන් ඡන්දේ තියන්න බැරි බව යථාර්ථය වෙන එකක්. නීතිය වෙන එකක් නේ. නීතිය ඉස්සරහ තර්කනේ තියෙන්නේ. එහෙනම් කෙනෙකුට එහෙම තර්ක කරන්නත් පුළුවන්. තේරුණා? එහෙනම් මේක ඇත්තටම ජුනි 2න් පස්සේ තමයි මේකේ හරිම හරි පැතිකඩ පේන්න ගන්න. ඒ කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තුෙන් සිටිනවද ජූනි 2 පස්සේ මම කියන්නේ නෑ මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ උවමනාව අපිට නෑ කියලා. අපිට නෑ ඇත්තටම. හැම එකටම අධිකාරියට දුවන යන්න අපිට උවමනාවක් නෑ. අපිට යන්න ඕනලාට අපි ගිහිල්ලක් තියෙනවා. තේරෙනවද? මොකද ඒක ආණ්ඩුව කරගන්න ඕන වැඩක්. ගැටලුව තියෙන ආණ්ඩුවටනේ. දැන් මේ ඔය කියන මුදල් පාලන බලය දැන් ඒ ගැටලුව කටයුතු කරනවද නැද්ද කියන එක. හිටපු മന്ത്രിතුමා ඒ ගැටලුව අපි මතු කරනවා. අපි මතු කරන එක හරිද වැරදිද කියලා පැහැදිලි කර ගැනීම ආණ්ඩුව වැඩක්. නමුත් දැන් ආණ්ඩුව හෝ ජනාධිපතිතුමාන් මේ ගැටලුවට විසඳුමක් දෙන්නේ නැත්තම් විවස්ථානුකූල ඒ ප්‍රශ්නේ අහන්න. තුෂාර ඒ ප්‍රශ්නේ අහන්න. ඔව් විවස්ථාන අපටිකම මොකද්ද කියලා. දැන් මට තියෙන ගැටලුව විවස්ථානුකූලව ආණ්ඩුව ගමන් කරන්නේත් නැත්තම් ජනාධිපතිතුමාන් විවස්ථාවෙන් පිටින් නම් යන්නේ. ඔබතුමා දැන් ඒක ප්‍රකාශ කරා. දැන් එතකොට මම පිටින් යනවා කියලා කියන්නේ නැහැ. මම කියන්නේ පිටින් යනවා කියලා. මොකද ජනාධිපතිතුමා නිසි පරිදි විසිරුවලා තියෙනවා. ඒ කියන්නේ එතුමාට හම්බෙච්ච පළවෙනි මොහොතේ විසිරුවලා තියෙනවා. විසිරුව පිළිබඳ ගැටලුවක් නැහැ. ඊට පස්සේ මැතිවරණ පනත අනුව මැතිවරණ කොමිසමත් වැඩ කළා තියෙනවා. මැතිවරණ පනතේ නීති රීති විධි විධානයන්ට යටතේ මැතිවරණ පනතේ තියෙන බලතල අනුව මැතිවරණ දිනේ තීරණය කළා තියෙනවා. ඊට පස්සේ මැතිවරණ දිනේ තීරණය කරාට පස්සේ මැතිවරණ කොමිසම යලි පාර්ලිමේන්තුව කැඳවීමේ දිනේ තීරණය කරන්නේ කවුද? ඒක ජනාධිපතිගේ වැඩක්ද? මැතිවරණ කොමසාරිස්ගේ වැඩක්ද කියන එක බේර ගන්න ඕන කවුද? දැන් ඔන්න මම රටේ ජනාධිපති නම් තුෂාර මම ගිහිල්ලා මෙලහකට ශ්‍රේෂ්ඨාධිකාරියට. මම ගිහිල්ලා අහන්නේ මොකද්ද? මම තීරණය කරපු දිනේ නෙමෙයි මැතිවරණ කොමිසම වෙන දිනයක් තීරණය කරලා තියෙනවා. ඒ අනුව දැන් පාර්ලිමේන්තුව යලි කැඳවීමේ කියන්නේ යලි කැඳවීම කියලා කියන්නේ පරණ පාර්ලිමේන්තුව නෙමෙයි. අභිනව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව දිනේ නිශ්චිතය කිරීමේ බලය තියෙන්නේ කාටද කියලා මම ජනාධිපති හැටියට අහන ශ්‍රේෂ්ඨාධිකාරිය. පැහැදිලිද? එහෙම නේද අහන්න ඕන. දැන් ඔබතුමා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයට ජනාධිපතිතුමන් කුමන තීන්දුවක් ගත්තත් රජය කුමන තීන්දුවක් ගත්තත් මැතිවරණය කොමිසම කුමන තීන්දුවක් ගත්තත් බලා සිටිනවා ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් නැහැ කියලා. නෑ බලා ඉන්නවට ඇරෙන්න දේවල් තියෙනවා කරන්න. මම කියන්නේ ඒකේ මූලික වගකීම තියෙන්නේ රජයට කියන එක. හොඳයි. අත් නොහල හැකි වගකීමක් ඒක. හොඳයි හිටපු මන්ත්‍රීතුමනි දැන් ලංකාවේ ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන් මෙවැනි අවස්ථාවක අසරණ ජනතාවට මුදල් ලබා දීමේ ක්‍රමවේදය මොකක්ද? පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවද රජයට? ඔව් ක්‍රමවේදය කියන්නේ මෙහෙමනේ. දැන් රජයේ මුදල් නම් ඒක ජනතාවගේ මුදල්නේ. රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. එතකොට දැන් ඔයා ওই ප්‍රශ්නේ අහන්නේ මේ රුපියල් 5000 බෙදපු එක අනුව නම්. ඔව්. ඒක අනුවනේ මේ අහන ඇත්තේ. ඔව්. ඔබ බලන්න වෙන රටවල් වල මේ දේ කරපු විදිය. දැන් මොකද අපි මෙතන මේ සාකච්ඡාව අන්තර්ජාලය හරහා සිද්ධ වෙන එක්සත් රාජධානියේ ඉන්න ජනතාව වැඩිපුර අහන බලන සාකච්ඡාවන් නිසා මම මේ අහන්නේ. දැන් ජාත්‍යන්තර අධ්‍යක්ෂකීම් කොහොමද මේ වෙයි තියෙන්නේ? මම මගේ මිත්‍රයෙක් මට කිව්වා ඇමරිකාවේ. එයාලාගේ පවුලේ 3 දෙනෙක් ඉන්නවා. ඩොලර් ලක්ෂයකට වඩා අඩුවෙන් වාර්ෂික පඩියක් ලබනවා නම් පවුලේ ආදායම හැම කෙනෙකුටම ආසන්න වශයෙන් ඒ මාසික ලබන වැටුප අනුව 1250ක් 2000ක ඩොලර් ප්‍රමාණයක් ඒ පවුලේ 3 දෙනාටම හම්බෙලා තියෙනවා. හරි. ඒකෙදි එයා ඩෙමොක්‍රටික් පක්ෂද මොකද්ද රිපබ්ලිකන්ද බුෂ් ට්‍රම්ප්ගේද අනිත් එක්කෙනාගේද එයාගේ කොට්ටාසි മന്ത്രിවරයා කවුද ඒව හොයලා නැහැ. හැමෝටම ලැබිලා තියෙනවා. ඉතාලියේ මට කිව්වා අපේ සහෝදරයෙක් කතා කරලා ඒගොල්ලොන්ට කූපන් එකක් හම්බ වෙනවා කියලා. ඒ කූපන් එකෙන් සතියකට ආසන්න වශයෙන් ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 20000ක විතර ආහාර බඩු ගන්න යන්න පුළුවන්.
එයා ලියාපදිංචිද පාස්පෝර්ට් තියනවද අනේවාසිකද නේවාසිකද UMPද ශ්‍රී ලංකාද අර ඒ වගේ බලන්නේ නැහැ මොකක්වත්. අඩුතරම ඒගොල්ලෝ අර දැන් වීසා ඇති නැතිද කියලාවත් හොයන්නේ නැහැ. පණ තියනවා නම් ඒ සෙන්ටර් එකට ගියා ඉතාලියේ ඉන්නවා කියලා පේනවනේ යනකොට. කූපන් එක දුන්නා. කැනඩාවේ ඒගොල්ලෝ අපිට ලොකු ලැයිස්තුවක් ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද මේ. ඒගොල්ලෝ කැනේඩියන් නෙමෙයි. ශ්‍රී ලංකන්. හැබැයි ඒගොල්ලෝ එහෙ පුරවැසිකම තියන අයද ග්‍රීන් කාඩ් තියන අයද රෙඩ් කාඩ් තියන අයද ඒවා දාලා නැහැ. මම දන්නේ එක්සත් රාජධානියෙත් එහෙම වෙන්නේ නැති කියලා මං හිතන්නේ. එතකොට ඒකයි මෙහි එකයි කොහොමද බලන්න? මේ උඩම ඉන්නේ මුදුනේම ඉන්නේ බැසිල් රාජපක්ෂ. එයා മന്ത്രി කෙනෙකුත් නෙමෙයි ඇමති කෙනෙකුත් නෙමෙයි මූල්‍ය පාලන බලය එයාට ඇත්තෙත් නැහැ. වගකීමක් නැහැ. ඉතින් දැන් ඔබතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දැන් ලංකාවේ ආපදා තත්ත්වයන් අපිට මේ නුහුරු දෙයක් නෙමෙයි. ගම් වතුර ඒ වගේ ගැටලු අපිට තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුව තුලින් මේ පිළිබඳව අපිට එන්න බැරිද යම් කිසි ක්‍රමවේදයකට? ඒ කියන්නේ දැන් එක රජයක් ඒ රජයේ එක ක්‍රමයක් අනුගමනය කරනවා. තව රජයක් ආපුවම ඒගලන්ට ඕන ක්‍රමයක් අනුගමනය කරනවා. එහෙම නැතුව ශ්‍රී ලංකාවට එක ක්‍රමවේදයක් හදන්න බැද්ද පාර්ලිමේන්තුව තුලින්? දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඉතාම වැදගත්. මොකද අපිට මීට කලින් සුනාමියේදී අපි වැඩ කරලා අපිට අත්දැකීම් ඕන තරම් තියෙනවා. ඒ වගේම සුනාමි මුදල් වංචා වුණා හෙල්පින් හම්බන්තොට කියලා ප්‍රශ්නකුත් ආවා කියලා අපි දන්නේ. ඒ නිසාම මූල්‍ය පාලනයේදී ඇත්තට විනිවිදභාවය අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මේ වර්තමාන ආණ්ඩුවේ වුණත් සැලකීමක් විය යුතු ප්‍රධාන දෙයක් තිබුණා. ඒ මූල්‍ය බලතල බෙදා හරිද්දී අර වංචා දූෂණ පිළිබඳ නඩු නැති කෙනෙක්ව ඕකට පත් කරගන්න. දැන් බැසිල් රාජපක්ෂ විතරමද ඒ වෙනුවෙන් හිටපු එකම සුදුස්සා. ඔහු පොහොට්ටුවේ පක්ෂයේ දූරයක් දරන කෙනෙක්. ඔහු රාජපක්ෂ පවුලේ ඥාතිත්වයක් තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ඇර වෙන රාජ්‍ය පාලනයේ මූල්‍ය පාලනය ගැන නිලධාරියෙක් හිටියේම නැද්ද? එක. දෙක පහලට ඔය වැඩේ කරද්දි ගම් මට්ටමට ඔය වැඩේ බෙදද්දි ගමේ කොට්ටාසේ පොහොට්ටුවේ മന്ത്രിවරයාම පටලවා ගන්නේ නැතුව මේ දේ කරන්න තිබුණේ නැද්ද? ඇත්තටම මම හිතන්නේ ආණ්ඩුවට එහෙම නැතුව මේක මීට වඩා සාධාරණව කරා නම් ඔය මීට වඩා ගෞරවෙත් වැඩි වෙනවා මිනිස්සුන්. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාත් මේ වරදේ කොටස්කරුවෙක් කියලා? දැන් ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු. ඉතින් මේ පාර්ලිමේන්තුව තුල මේක මේ අපිට මම අර කලින් සඳහන් කරා වගේ අපිට මේක අලුත් දෙයක් නෙමෙයි. මේ පිළිබඳව ආපදා කල්පනාකරන මධ්‍යංශයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න බැරි වුණාද අපිට? බෑ. මොකද හේතුව මාර්තු 2 විසිරෙව්වේ. මාර්තු 2 විසිරෙව්වට පස්සේ පාර්ලිමේන්තුව නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ මම කියන්නේ මීට පටන් ගත්තේ. ඔව් ඒක හරි. ඒක හරි. මම කියන්නේ මේ ප්‍රශ්නේදී නිශ්චිත කාරණා. නෑ ඒ කාරණා අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඔබට මතක නම් අපේ විජිත හේරත් සහෝදරයා තමයි සභාපතිත්වයේ දැරුවේ ඔය සුනාමි අරමුදල් වංචා වීම පිළිබඳ රාජ්‍යෝන සංවිධානවල කටයුතු හොයලා බලන විශේෂ තේරීම් කාරක සභාවක් පිටින්. දැන් අන්තර්ජාලය අරගෙන බලන මේ තේරීම් කාරක සභාවේ නිර්දේශ මොනවද කියලා. මමත් ඒ කාරක සභාවේ සමාජික හැටියට කටයුතු කළා. ඒකෙදි අපි සඳහන් කළා මේ වෙනි ආපදා ජාතික ආපදා තත්ත්වයකදී ව්‍යසනකාරී තත්ත්වයකදී කටයුතු කරන්න මූල්‍ය පාලනය විධිමත් කරන්න හදන්න ඕන ක්‍රියාවලිය මොකක්ද කියලා. හැබැයි ඒ ක්‍රියාවලිය හදන පැත්තකට කිසිම ආණ්ඩුවක් කටයුතු කරේ නැහැ. 2005න් පස්සේ මම මේ කියන්නේ. කටයුතු කළම නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම කටයුතු කරන්නේ නැත්තේ ඒගොල්ලන්ට මේ සම්තින් එන්නේ නැහැ නේද කොහොමද? මේකට අතට සල්ලි එන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය ඔබතුමන්ලා යෝජනා කරේ මොකද්ද ක්‍රමවේදය? දැන් මේ වගේ ආපදාවක ජනතාවට මුදල් සම්පත් ලබා දෙන්නේ කෙසේද? මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ තුෂාර. මොකද දන්නවද? දේශපාලඥයෝ ඇඟිලි ගහන්න නැත්නම් ප්‍රශ්න ඉවරයි. රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් තියෙනනේ ලංකාවේ. අවුරුදු 127ක් පරණ නිරෝධායන පනතක් තියෙනවා. දැන් PHI මහත්තයා ඩෝන් ගාලා එන්නේ කොහොමද මේකට? PHI මහත්තයා එන්නේ නිරෝධායන පනත අනුව. තේරුණාද? දැන් PHI මහත්තයා අපිට හැමතිස්සෙම පේන්නේ නැති වුණාට මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන දූරේ හැදිච්ච නිරෝධායන පනතක් තියෙනවා. ඒවා හරි බලවත්. රාජ්‍ය මූල්‍ය පාලනයේ හැම රුපියලක්ම වගවීම සහ accountability වගකීමට යටත් වෙනවා. ඒකට මුදල් අමාත්‍යාංශය තියෙනවා.
නිලධාරී යාන්ත්‍රණයක් තියෙනවා. දැන් ඒවා ඩෝසර් කරලා නෙමෙයි තියෙන්නේ. මම ඒවා යටපත් කරලා තියෙන්නේ. ඒක ගැටලුව තියෙන ප්‍රායෝගික ක්‍රියාවලියක්. දැන් ගැටලුව තියෙන හඳුනන මහතා මේ දැන් සමහර ප්‍රදේශවල අපි දැක්කා ග්‍රාම සේවා නිලධාරී මේ මුදල් බෙදීම සිදු කරා. තවත් සමහර ප්‍රදේශවල ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සිද්ධ කරනවා. තවත් ප්‍රදේශවල සමෘද්ධි නිලධාරී. ඒ කියන්නේ හරි තැනක් නැහැ. එතකොට ක්‍රමවේදී ප්‍රශ්නේ නෙමෙයි මේ තියෙන්නේ. ක්‍රමවේදී මොකද්ද? ගමේ රාජ්‍ය සේවකයා ගාම නිලධාරී. ඊට උඩින් ප්‍රාදේශීය ලේකම්. ඊට උඩින් දිස්ත්‍රික් ලේකම්. ඊට උඩින් අමාත්‍යාංශ ලේකම්. දැන් වෙලා තියෙන්නේ මොකද? ඒ ඔක්කොට මුඩින් බැසිල් රාජපක්ෂ. ඊට යටින් ආසනේ മന്ത്രി. ඊට යටින් කොට්ටාසි മന്ത്രി. ඉතින් කොට්ටාසි മന്ത്രിගේ ගෙදරට තමයි ලැයිස්තු අරගෙන ග්‍රාම සේවකයන්වත් ඕන. දෙයිපරදා ප්‍රශ්නයක් ආවේ. මැතිවරණ කොමසාරිස්තුමාගේ කාර්යාලයෙන් චන්දනාම ලේඛනය අරගෙන සමෘද්ධි නිලධාරියෙක් අතර දීලා තියෙන කියලා. ඉතින් තව මොකද්ද කියන්නකෝ? මං අහන්නේ මං මේක වෙන කායින් නම් අහන්නේ නැහැ. ඕගොල්ලෝ ජාත්‍යන්තර මිනිස්සුනේ. පිට රටවල ජීවත් වෙන. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනද වෙන රටවල මෙහෙම කරනවා? නෑ මං කියන්නේ. ඒ කියන්නේ මේ ලංකාවෙත් ක්‍රමේ නැතුව නෙමෙයි මේ තියෙන්නේ. ක්‍රමයට වැඩ කරනවා නම් ක්‍රමේ තියෙනවා. තේරුණාද? දැන් මේකෙදි මේක අර අමාත්‍යාංශ ලේකම්ට වැඩේ බාර දුන්නා නම් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයට වැඩේ බාර දුන්නා නම් ඒකට දේශපාලකයා රින්ගන්නේ ඇඟිලි ගහන්න නැතුව හිටියා නම් වැඩේ පිරිසිදුව කරනවා. ඒ වගේත් අඩුපාඩුකම් තියෙයි. ඒ වගේත් අඩුපාඩුකම් නැත්තේ නෑ. හරිද? හොඳයි හඳුනන්නේ මම. නමුත් ඒකයි ඒවා පුංචි ප්‍රශ්න. දැන් ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගේ වැටපින් භාගයක් ඉල්ලීමෙන් සංඥා කරන්නේ අනාගත ආර්ථික අර්බුදයක් පිළිබඳවද? ඉතා පැහැදිලිව. ඉතා පැහැදිලිව ඕකේ වෙන සංඥාවක් නැහැ. ඒකෙන් කියන්නේ දැන් ඒක බලන්න හරි පැහැදිලිව මීට කලින් තිබුණා කොයිඩ් අරමුදලට ස්වේච්ඡාවෙන් උදව් කරන්න කියලා එකක්. ඒකට මිනිස්සු උදව් කරා. දවසක පඩිය දුන්නා ඉන්නෝ 130ක් පඩිය දීපුවා ඉන්නෝ සමහර ආයතන ප්‍රධානීන් ඒකට ලිපි ලියලම පඩියෙන් කොටසක් ගත් එකක් තියෙනවා. ඒක වෙන එකක්. මේක ජනාධිපති ලේකම් ජනාධිපති ලිපි ශීර්ෂය පාවිච්චි කරලම මේක චක්‍රලේඛයක් ඇත්තටම. නියෝගයක් හැටියට මෙවන්නේ මොකද්ද? වැන්දපු අනත් දරු අරමුදලට බැර කරන්න කියලා. බැර කරනවා නෙමෙයි ඔය කියන්නේ. එහෙම ගිනුමක් නෑ ඇත්තටම. ඒ කියන්නේ පඩිය ගෙවන්නේ නෑ අඩු කරලා යනවා කියලා ඔය කියන්නේ. දැන් ඒ ගිනුමට බැර කරනවා කියන එකේ අදහස මොකක්ද දන්නවද? සරලව ගත්තොත් ඒකාබද්ධ අරමුදලම නෙමෙයි. ඔය ගිනුමේ සල්ලි ඔක්කොම තියෙන ඒකාබද්ධ අරමුදල. කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකේ. ඒකාබද්ධ අරමුදලෙන් රජයේ සේවකයෙක්ගේ පඩිය ගුරුවරයෙක් කියන්නකෝ පඩිය ගෙවනකොටම ගෙවන්නේ නැහැ කියලා මේ කියන්නේ. වෙන අඩු කිරිල්ලක් නෙමෙයි කියන්නේ. ආයි මං අරගෙන මං දෙන්නේ නැහැ. තේරුණාද? දෙනකොටම අඩු කරලා එවනවා කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ පඩි ගෙවන්න සල්ලි නැහැ කියලා. ඒ කියන්නේ පඩි ගෙවන්න සල්ලි නැහැ කියලා. දැන් ගොඩක් තැන්වල මේ සාකච්ඡාවේ කාරණාවක් තමයි මේ ආණ්ඩුවට ණය මුදල් සහ ප්‍රධානයෙන් ලැබීමෙන් පවතිනවා කියලා. නමුත් ආණ්ඩුවේ ප්‍රකාශ කරන්නේ කිසිම ණය මුදලක් හෝ ප්‍රධානයක් කවම ලැබී නැහැ කියලා. අපි දැක්කා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී ඩොලර් 9ක් එනකොට ඔබතුමන් අරස් වෙලා ඒ නැවතුවා. ඉතින් මම නැවතුනේ නැහැ. ඔව්. ඉතින් ඔබතුමාගේ මොකද්ද මතය? අපිට ඇත්තටම සල්ලි හම්බෙලා තියෙනවද? එහෙම නැත්නම් දැන් මෙහෙමයි තුෂාර. සල්ලි හම්බ වෙනවයි කියලා කිව්වේ කවුද? ජනතාවද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ වැඩ පිළිවෙල අගය කරලා ඇමරිකාවෙන් මෙච්චර දීලා තියෙනවා අච්චර දීලා තියෙනවා යුරෝපා සංගමයෙන් මෙච්චර දීලා තියෙනවා කියලා කයිවාරු ගැහුවේ මාධ්‍යවල කවුද? ජනතාවද? ගමේ පොල් කඩන සිරිපාල අයියද? නෑ ඒත් කිව්වේ ආණ්ඩුවමයි. ආණ්ඩුව මුල් වටේදී ඒ කියපු හැටියට නේ මේ ජනතාව හිතුවේ දැන් මේ පටපට ගාලා නැවෙන් එනවා කියලා. ඒකින්දනේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමාලා වගේ කට්ටිය ගිහිල්ලා ගෝඨාභය මහත්තයාගෙන් අහන්නේ නැත්තේ සර් ආපුවකින් කීයක් හරි නැද්ද කියලා. ඒ කියපු වේගෙටනේ ලකුණු දාගන්න ඩෝන් ගාලා කිව්වා මෙච්චර අනුමත කරා අච්චර අනුමත කළා අප්‍රේල් 8 මෙච්චරයි 10 මෙච්චරයි කියලා කිව්වනේ. දැන් නැහැ කියලා කියන්නේ ආණ්ඩුවමනේ. අපිට රුපියල් ඩොලර් එකක්වත් ඇවිල්ලා නැහැ කියලා කියන්නේ ආණ්ඩුව. ආවා කියලා කියන්නේ ආණ්ඩුව. තේරුණාද? උතන තියෙන ප්‍රශ්නේ මේකයි. මේ ආණ්ඩුවල පැටිකිරිය ඉතිහාසය දන්න නිසා ඔය ජාත්‍යන්තර ණය දෙන සංවිධාන සහ ප්‍රධානයන් දෙන ඒවා දෙන ආකාරය ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ. ණය එන්නේ එක විදියකට. ප්‍රධාන එන්නේ තව විදියකට. ප්‍රධානයන් කියන්නේ ඒවා ඩොනේෂන් හැටියට එන ඒවා ඉන්නේ කොහොමද දන්නවද? ඒගොල්ලෝ ඍජුව දෙන්නේ නැහැ.
ඒවා ඒගොල්ලෝ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඇමරිකා එක්සත් ජනපදයේ අපේ රටට ප්‍රධානයක් දුන්නොත් ඇමරිකා එක්සත් ජනපදයේ ඒ ප්‍රධානය මොනිටර් කරන සහ ඒක මෙහෙට ලබා දෙන ලංකාවේ ආයතනයක් තියෙනවා. ඇමරිකන් ඒඩ් ආයතනය කියන්නකෝ. ඒ වගේ US ඒඩ් ආයතනය හරි තියෙනවා. ඒකට තමයි ඒගොල්ලෝ එවන්නේ. ඒ ගිණුමට තමයි ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි ඒක වියදම් කරන්නේ. එතකොට මේගොල්ලෝ කියන කතාව හරි. අපට ඩොලරයක්වත් ආවේ නැහැ. මේගොල්ලෝ මේ අපට ආවේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ට හොරගම් කරන්න ආවේ නැහැ කියලා. අර ප්‍රධානියන් දැන් එහෙම එන්නේ නැහැ ඉස්සර වගේ. මොකද ආපුව හොරා කෑවා කියලා හරියට ගිණුම් ගත කළා නැහැ. හරියට වියදම් කරපු හැටි පෙන්නලා නැහැ. ඒවා දැන් ඒ ආයතන දන්නවා. දෙක ණය. ණය එන්නේ අනිවාර්යයෙන්ම කොන්දේසි සහිතව. ණය එනකොට එන්නේ අනිවාර්යෙන් අපට ඕන විදිහට වියදම් කරන්න නෙමෙයි. නිශ්චිතව ඒගොල්ලෝ කියන කාරණේට විතරයි වියදම් කරන්න වෙන්නේ. ඒ ණයවල කොටස් දෙකක් තියෙනවා. සංවර්ධන ණය, සංවර්ධන නොවන ණය. ඩෙවලොප්මන්ට් ලෝන් එහෙම නැති ඒවා. ඔහොම තියෙන්නේ. ඔබතුමල්ලා හිතන විදිහට ආණ්ඩුවට කොච්චර විතර ණය හෝ ආධාර ලැබිලා තියෙනවද? එකක් ආණ්ඩුව මං දන්නේ ආණ්ඩුව කිව්වා ඒගොල්ලන්ට දේශීය වශයෙන් මිලියන 800ක් විතර ලැබුණා කියලා මේ කොයිට් අරමුදලට. දැන් ආණ්ඩුව කියන්න ඕනේ ඒ සල්ලි වියදම් කරේ කොහොමද කියලා. ආණ්ඩුව කියන්න ඕනේ ඒකෙන් සෞඛ්‍ය අංශ වලට වියදම් කරලා තියෙන කොච්චර. වෛද්‍ය උපකරණ ගන්න කොච්චර වියදම් කරාද? එහෙම නැත්නම් ජනතාවට සහන දෙන්න කොච්චර වියදම් කරාද? තේර අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ ආණ්ඩුව මහා ලොකුවට සල්ලි නෑ කියලා කියන්නේ ආණ්ඩුවට ලොකු වයසක් ගිහිලත් නෙමෙයි. මාස 5යි. දැන් මාස 5න් වැඩි කාලයක් මොකද කරේ? රට වහලා තිබිච්ච කෙනෙක්. මේ ආණ්ඩුව මාස 5න් වැඩි කාලයක් මොකුත් නොකර හිටියත් රට වහලා තිබිච්ච එක විතරයි කරේ. දැන් මම කියන්නේ ඒක නිසා මේ ආණ්ඩුවට දැන් මේ සල්ලි නෑ කියලා හිඟා ගන්න මේ ලොකු කාලේ අවුරුදු 5ක් ගිහිල්ලා නෙමෙයි මේ කියන්නේ. දැන් හොඳයි හිටපු මන්ත්‍රීතුමනි දැන් ආණ්ඩුවේ නීති විශාරදීන් කියනවා ඒකාබද්ධ අරමුදලින් ජනාධිපතිතුමන්ට නව පාර්ලිමේන්තුව කැඳවා මාස 3ක් යනතෙක් මුදල් ලබා ගත හැකි කියලා. නමුත් විපක්ෂයේ විශාරදීන් කියන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එසේ කළ නොහැකි කියලා. ජාතික ජන බලවේගයේ අදහස් කුමක්ද මේ සම්බන්ධව? නෑ උත්තර තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. ඔය 153 වගන්තියේ තියෙන්නේ අයවැයක් සම්මත කරපු නැති අවස්ථාවක. ඒ කියන්නේ මේ වගේ වෙලාවක නොවැම්බර් මාසේ අයවැයක් තිබුණේ නෑනේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරි වෙලාවක. ඒ කියන්නේ මේ වෙලාවේ. අයවැයක් සම්මත නොකර පාර්ලිමේන්තුව විසිරුවා හැරි ඇති වෙලාවක 153 යටතේ තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු එදා සිට මාස 3ක් වියදම් කරන්න ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කර හැකියි කියලා. හරිද? ඒ කියන්නේ කවද්ද? දැන් ජුනි 20 නම් ඡන්දේ තියන්නේ. ජුනි 20න් පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන දවසක් තියෙනවනේ. අන්න එදාට අයවැයක් නැති නිසා අයවැයක් සම්මත කරන තුරු මාස 3ක් ඇතුළත අයවැය සම්මත කරන්න ඕන. එතකන් වියදම් කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඔක පටලවගෙන තියෙන ආණ්ඩුව කොහොමද දන්නවද? ආණ්ඩුව අර මම ඔක පෙන්නුවා. ආණ්ඩුව ඉදිරිපත් කළ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයේ නීත්‍යානුකූල ඉදිරිපත් කරන පාර්ලිමේන්තුව විසිරුවා හැරලා සති 3ක් ඇතුළත රටේ මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවක්. ඒ වාර්තාවේ කියනවා මාර්තු 6 වෙනිදා අතුරු සම්මත ගිණුමක් හදාගෙන තියෙනවා. මාර්තු 2 පාර්ලිමේන්තුව විසිරුවලා මාර්තු 6 වෙනිදා රුපියල් බිලියන 1229කට අතුරු සම්මත ගිණුමක් කොහොමද හැදුවේ? අන්න එතන තියෙන පැටලවිල්ල මොකක්ද දන්නවද? අර අභිනව පාර්ලිමේන්තුව කියන එක. අභිනව කියන වචනේ තේරුම දන්නේ නැතුව මේගොල්ලෝ මොකද කරේ? පරණ පාර්ලිමේන්තුවට අභිනව කෑලා දාගත්තා. පරණ පාර්ලිමේන්තුවට වියදම් කරන්න බිලියන 1229ක් දැන් වෙන් කරලා තියෙනවා. දැන් එතකොට මම දන්න තරමට ඒකට අනුව චක්‍රලේඛ ගහලා තියෙනවා අමාත්‍යාංශ වලට මුදල් වෙන් කරලා. දැන් එතකොට දැන් ගැටලුවක් තියෙන්නේ හිටපු මන්ත්‍රීතුමනි දැන් පාර්ලිමේන්තුව විසිරපු දිනින් සිට මැතිවරණය පවත්වන දින දක්වා කාල සීමාව පිළිබඳව පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහනක් නොමැතිකම. අන්න ඒකට තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නේ. ඔව්. එතකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අහන්න පුළුවන් පාර්ලිමේන්තුව විසිරවලා තියෙනවා මේක මොකද පළවෙනි වතාවට මෙහෙම අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය සම්ප්‍රදාය ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මාස 3කින් නව පාර්ලිමේන්තුව කැඳවුණයි කියන පදනමින්. දැන් නව පාර්ලිමේන්තුව මාස 3කින් කැඳවන්න අපට බෑ. ඒක නිසා අපි මේ මුදල් වියදම් කරන එක හරිද වැරදිද? අපිට මුදල් වියදම් කරන්න බලය කොතනද තියෙන්නේ? ඒක මාස 3කට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුව කැඳවන්න නැතුව තියෙනවා නම් වියදම් කරන්නේ කොහොමද? කියලා කාගෙන්ද අහන්නේ?
කවුද අහන්නේ? ඔබතුමා කියන්නේ නැවත වරක් මේ ව්‍යවස්ථාවේ ගැටලුවක් තියෙනවා කියලා. ඒ ව්‍යවස්ථාවේ තියෙන ගැටලුවක් නම් ඒ ගැටලුව මම කියන්නේ ඒක අපහැදිලිතාවය බේරගන්න තියෙන එක අර්බුදයක් නෙමෙයි. අර්බුදයක් කියන්නේ උත්තර නැති එකක් නෙවෙන්න එපා. උත්තරයක් තියෙනවා ඒකට. ඒ උත්තරේ පැහැදිලි කරලා දෙන්න ඕන ගොඩ වෙද්දු නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණ. මොකද ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම වෙලාවක ඒක විසඳා ගැනීමට යා යුතු තැන ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් ඔයාලගේ මම අහුව මෙහෙම ප්‍රශ්නේ. ඔයා ලෙඩ වුණාම බේත් ගන්න යනවද ගෑරේජ් එකකට? නෑනේ දොස්තර මහත්තයෙක් හම්බෙන්නේ නෑනේ. නේද? හැබැයි වාහනේ කැඩුනොත් යන්නේ දොස්තර මහත්තයෙක් හම්බෙන්නද? වාහනේ කැඩුනොත් යන්නේ ගෑරේජ් එකට. අන්න ඒ දෙක පටලවා ගන්න නැතුව බේර ගන්න දැනගන්න ඕන. හොඳයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඔබතුමල්ලා මීට පෙර මැතිවරණවලදී කියා සිටියේ අපිට රිමෝට් බලය දෙන්න කියලා. රිමෝට් කන්ට්‍රෝල් බලය දෙන්න කියලා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී දැවැන්ත අද වැටීමට ලක් වුණා ජනතා විමුක්ති පෙරමුණ. එහෙමත් නැත්නම් ජාතික ජන බලවේගය. ඔබතුමල්ලා ඉදිරියට එළඹෙන මහ මැතිවරණයේදී මහ පක්ෂයක් මත හේතු වෙන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් මුක්කු ගැසීමට බලාපොරොත්තුවක් තියෙනවද? නෑ කොහෙත්ම නෑ. අපි දැනටමත් ජාතික ජන බලවේගය හැටියට අපේ රටේ ජනතාවගේ බලවේගයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට එහි ජනතා විමුක්ති පෙරමුණත් තවත් සංවිධාන 32ක් කටයුතු කරනවා. ඒකින්ද අපි ඔය කියන ප්‍රධාන දේශපාලන ධාරාවේ යයි කියා ගන්න මහ පක්ෂයයි නම් කරගත්ත නමුත් හිස් පුස් බලයක් නැති ඇත්තටම. ජනතාවගෙන් අදගත්තොත් ජනතාවගෙන් ඇත්තටම වියෝ වෙච්ච පක්ෂ. හැමදාම ඉන්න පුරුද්දට ලොකු නම් තිබ්බට ඒගොල්ලෝ ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ ගත්තොත් මේ ක්‍රියාවලියේදීම මේ කොරෝනා ක්‍රියාවලියේදීම බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. ජනතාවගේ අතරින් නෑනේ. අපිට ඡන්ද ඔබ කිව්වාගේ ඡන්ද අඩු වෙලා තියෙනවා. හැබැයි ජනතාව අපිට බලය අඩු කරලා නැහැ. අපිට බලයක් නැත්තම් ජනතාව අපි පිළිගන්නේ නැත්තම් කිරණ ටීවී එකට මාව කැඳවන්නෙත් නැහැ. හරිද? එකක්. අනිත් එක ඔය Facebook වල අන්තර්ජාලයේ අපිට ගහන ගැහිල්ල හැටියට ඉතින් අපිට බලයක් නැත්තම් ඇයි අපිට මෙච්චර ගහන්නේ? දැන් මම දන්නදර UNP එකේ කැඩිච්ච කට්ටියගේ දෙගොල්ලන්ගෙන් කාටවත් එහෙම ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ ඉන්න සමහර අයටත් ලොකුම හිසරදේ අපි තමයි. 103 තමයි. 97ට වඩා හිසරදයක් කියලා තියෙන මේ 3. ඇයි? ඒකින්ද ඔය බලය කියන එක ඉලක්කම් වලින් හරි ඡන්ද වලින් හරි මැනෙන දෙයක් නෙමෙයි කියලා මං හිතන්නේ. ඒක තීරණය කරන්නේ අපි මේ මොහොතේ කරන කාර්යභාරයත්. මේ මොහොතේදී මේ කොරෝනා මර්ධන ක්‍රියාවලියට අපි මුලින්ම යෝජනා කළා පොදු යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒ පොදු යාන්ත්‍රණයට අපි සම්බන්ධ වුණේ නැහැ, සම්බන්ධ කරගත්තේ නැහැ. හැබැයි අපි ගම් මට්ටමේ බිම් මට්ටමේදී අපි වැඩ කරනවා. අපි රතුදරුව සහන කණ්ඩායම වැඩ කරනවා. ඊතර අපි සංවිධානයේ වැඩ කරනවා. පිටරටවල වලින් අපේ ක්‍රියාකාරීකින් වැඩ කරනවා. ගම් මට්ටමින් අපේ ක්‍රියාකාරීකින් වැඩ කරනවා. ස්වේච්ඡාවෙන් කියන්නේ කිසිදු ප්‍රතිලාභයක් නොලබා ජීවිත අවදානමක් සහිතව අපි වැඩ කරනවා. ඉතින් ඒක නිසා තමයි මිනිස්සුන්ට අපි වටින්නේ. ඒ වටිනාකම ඡන්ද බවට පත් නොවීම අපෙත් වැරදක් තමයි. මොකද ඒක ඡන්ද ක්‍රියාවලියේදී අපි ඡන්ද දේශපාලනයේ අර අපිට හුරු නැති දේවල් තියෙනවනේ. බොරු කියන්න, රවට්ටන්න, හොරකම් කරන්න, පුරාජීරු කියවන්න, ලකුණු දාගන්න, මල් වෙඩි ගහන්න, සංදර්ශන දාන්න බැරිකම. ඒ වර්ණ ජනතාව කැමති. ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි කිව්වට ඡන්දෙ දෙන්නේ නැති එක. ඉතින් අපි ජනතාවට ආරාධනා කරනවා හොඳ නම් ඉන්න ඕන නම් ඡන්දෙ දීලා බලය දෙන්න. ඔබ කියපු රිමෝට් කතාව අපිට වැඩක් නෑ දැන්. මොකද දැන් මේ මුළු කාලයේම මුළු ඉතිහාසයේම අවුරුදු 72ම ඔප්පු කරලා තියෙනවා මේ ප්‍රධානයයි කියලා බලය දීපු පක්ෂ අසාර්ථකයි. රට පාලනය කරපු පක්ෂ පාලනය හරියට කරා නම් මේ වගේ දෙයකටත් උත්තර නැති මේ වගේ අසරණ වෙන්නේ නැහැ රටේ ජනතාව. ඇත්තටම ගත්තොත් තුෂාර ඔය රුපියල් 5000 පස්සේ මිනිස්සු මෙච්චර දුවන්නේ 5000 වටන හින්දා නෙමෙයි. 5000ත් නැති නිසා. 5000ත් මිනිස්සුන්ට නැති නිසා. ඒ නැති තැනට මේ අවුරුදු 72ක් මේ රට ණය කරපු පාලකයෝ වග කියන්න ඕනේ නැද්ද? අපේ ජනතාවගෙන් අහන තියෙන ප්‍රශ්නේ ඉච්චරයි. ඔව්. බොහොම ස්තුතියි හිටපු මන්ත්‍රීතුමනි. අපි අද කතා කරමින් සිටියේ වසංගතය සමග මැතිවරණය විධායකයේ තීන්දු සහ ව්‍යවස්ථා අර්බුදය පිළිබඳවයි. ඒ සඳහා අප සමග සම්බන්ධ වුණේ කෝප් කමිටුවේ හිටපු සභාපති ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. සුනිල් හඳුන්නැති මහතා කියා සිටියේ
3 බලය තමයි ආණ්ඩුවට තියෙන එකම හිසරදය. ඒක නිසා ජනතාව පැහැදිලි තීන්දුවක් ගත යුතුයි කියලා. අපි බලමු අනාගතයේ කෙසේද කියලා. ඔබට සුබ සන්ධ්‍යාවක්.